හොඳයි මතක තියාගන්න හැමෝම සෙකන්ඩ් පේපර් එකේ එක ලකුණක් ලබා ගන්න හම්බ වෙනවා මිනිත්තු දෙකක කාලයක්. මේ සෑම රෝම ඉලක්කමකටම ලකුණු දෙක බැගින් තමයි හම්බ වෙන්නේ. දැන් උදාහරණයක් රෝම ඉලක්කම් 1ට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ආයන්නට එක ලකුණයි ආයන්නට එක ලකුණයි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ එතකොට රෝම ඉලක්කම් දෙකටත් නැවත ලකුණු දෙකක් හම්බ වෙනවා. එතකොට ලකුණු දෙක හම්බෙන්නේ කෑලි 4කටනේ. ඒ කියන්නේ ලකුණු භාගයයි 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 වශයෙන්. හරි ඉක්මන් කරමු. හැමතිස්සෙම පුතේ රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නය හැදෙන්නේ සත්‍යයිද අසත්‍යයිද කියලා ලියන්න තියෙන කොටසක් විදිහට තමයි හැමදාම පේපරේ හැදෙන්නේ. ප්‍රකාශය සත්‍යයිද අසත්‍යයිද කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ඔයාලට මුලින් බලන්න පුළුවන් සත්‍යයිද කියලා නැත්නම් අසත්‍යයිද කියලා බලන්න පුළුවන්. ප්‍රකාශය කියනකොට මාට තේරෙනවා ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්ද අසත්‍ය ප්‍රකාශයක්ද කියලා නේද? හරි. මේ ප්‍රශ්නෙට ළමයි උත්තරයක් නොලිය යන්න එපා. අනිවාර්යෙන් පිළිතුරක් ලියන්න. ඔයා දන්නේව නැත්නම් කනා ෂොට් එකක් හරි ගහන්න. හරිද? එක්ක සත්‍යයි නැත්නම් අසත්‍යයිනේ. ඉස්තනක් තියලා යන්න එපා අපරාධ. හරිද? දන්නේව නැත්නම් කනා ෂොට් එකක් ගහන්න. එක්ක සත්‍යයි කියලා නැත්නම් අසත්‍යයි කියලා. මොකද දෙකෙන් එකක් ෂුවර් එකටම හරි 50-50 අවස්ථාවට යන්න පුළුවන් ඔයාට. පැහැදිලිද? හරි. එහෙමත් බෑ වගේ නම් වටපිට පොඩ්ඩක් බලලා ලාස්ට් දී ඔඩියන්ස් අවස්ථාවට ගියත් අවුලක් නෑ. මාර්ක් වෙන්නේ නැතුව කරගන්න ෂේප් එකේ. හරි. ඉක්මන් කරමු. වැඩි වෙලාව ළමයි මම මිනිත්තු 12ක් දීලා දෙන්නේ වැඩිපුරත් එක්ක මිනිත්තු 12ක් යන්නේ නෑ. හරිද? හැමතිස්සෙම මතක තියාගන්න අපේ විශේෂයෙන් මේ O level ලියන ජනතාව පන්තියේ කියන්නේ පේපරේ මුලින්ම තිබ්බට කේස් ස්ටඩි එකේ ඒක උත්තර ලියන්න යන්න එපා. ඒක ලියන්න පටන් ගත්තොත් වෙලාවම අඩු වෙනවා. හරිද? දැන් පහුගිය දවස් ටිකේ අපේ 11 වසරේ ජනතාවටත් වෙලාව මදි වෙන්නේ නැති කොමර්ස් පේපරයට. ඒකට හේතුව හුඟක් අය ලියන්න උත්සාහ කරන්නේ නැති පළවෙනියටම පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩි එකකින්. ඒකේ ලියලා හිටියම නිකම්ම වෙලාව යනවා දන්නේ. හරිද? ඒ නිසා අපි දෙවෙනි ප්‍රශ්නයටයි තුන්වෙනි ප්‍රශ්නයටයි ඒ කියන්නේ BS ප්‍රශ්න දෙකට වේගෙන් උත්තර ලියනවා. ඊට පස්සේ accounting දෙකට උත්තර ලිව්වට පස්සේ ඉතිරි වෙන කාලේ තමයි අපි කේස් ස්ටඩි එකේවත් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ. මේ කියන කාරණා විශේෂ අවධානයකින් යුතුව අහගෙන ඉන්න ජනතාව. හරි ඉක්මන් කරමු. ඉක්මන් කරමු. අපේ 11 වසරේ ජනතාවට මේ ප්‍රශ්න පොඩි නුහුරු ගතියක් තියෙයි. පුළුවන් ඉදිරියට ලියන්න අපි ලබන සතියේ සාකච්ඡා කරන මේ ටික සියල්ලම. ඔව් 11 වසරේ ඒ කියන්නේ වර්තමාන 11 වසර ජනතාවට පොඩි ප්‍රශ්නවල පොඩි අපහසුතා තියෙන්න පුළුවන්. සෙකන්ඩ් මේ තුන්වෙනි ප්‍රශ්නේ පුළුවන් ඉදිරියට ලියන්න. පුළුවන් ඉදිරියට පිළිතුරු ලියන්න. අපි ලබන සතියේ සාකච්ඡා කරමු. ඔයාලට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන පාඩම් කීපයක් තමයි මේකේ තියෙන්නේ. ලියා ගන්න බෑ වගේ නම් ඉතුරු කරන්න ඉඩ ඊළඟ ප්‍රශ්නට යන්න. මතක තියාගන්න සෑම අලුත් ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් තමයි ආරම්භ කරන්න ඕනේ. සෑම අලුත් ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් තමයි ආරම්භ කරන්න ඕනේ. සමහර පැති වලට කරන්ට් එක නැහැ.
හොඳයි ජනතාව හොඳයි දරුවෙක් දාලා තිනවා සර් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි කියලා මුලින්ම කරන්න ඕනේ කියලා එකක් නෑ නේද? නෑ පුතේ කිසිම එහෙම ප්‍රශ්නයක් නෑ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නය. නමුත් ඒක ඉස්සෙල්ලාම කරන්න ඕනේ පළවෙනියටම කරන්න ඕනේ කියලා නීතියක් නෑ. ඔයා ඉස්සෙල්ලාම ඇත්තටම ඒක පළවෙනියටම කරන්න ගියොත් ඔයා අමාරු වෙනවා. මම ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරේ. පළවෙනි ප්‍රශ්නේ වුණාට ඒක ඉස්සෙල්ලාම කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් ඔයාට ටයිම් එක මදි වෙනවා. මොකද කේස් ස්ටඩි එකනේ. සිද්ධියක් කියවලා ප්‍රශ්න 10කටම උත්තර ලියලා අනිත් එක පළවෙනි ප්‍රශ්න නිසා සුපිරියටම ලියන්නත් අපි try කරනවනේ ඒක. බෝල අකුරුයි ලස්සනට නේද? MCQ එක ඉවර කරලා ඉස්සෙල්ලාම ලියන්න පටන් ගන්න පේපරේනේ. ඒ නිසා ඒ නිසා ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක අතහැරලා දාලා හරිද දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් ඒ කියන්නේ BS ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. ඊට පස්සේ accounting දෙකට උත්තර ලියන්න. අන්තිමට අනිවාර්ය ප්‍රශ්නේ හේවත් case study එකේවත් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. පැහැදිලිද මම කල්ලුත් මේ කාරණාව කිව්වා. මේ ප්‍රශ්නංක 3 හරිද ප්‍රශ්නංක 2ට දැන් අපි උත්තර ටික ලිව්වා. එක කොටස ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ අන්තිමට අපි case study එකට උත්තර ලියමු. case study එක තියෙන උඩ. මේක අපි පහුගිය සතියේ සාකච්ඡා කරපු case study එකට සමාන case එකක්. හරි ඉක්මනට එමු පහලට. හරි බලමු වෙලාව තව කොච්චරක් තියෙනවද කියලා හැමෝම පිළිතුරු ලියන්න. තව මිනිත්තු 2යි. 1:56යි. ඉක්මන් කරමු ජනතාව. හරි මේක ඉවර කට්ටිය සමෝත්සවයෙන් වැඩ සිටින්න එපා ඊළඟ ප්‍රශ්නයට යන්න ජනතාව. ගිණුම් කරන ප්‍රශ්නයට යන්න සෑම අලුත් ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ආරම්භ කරන්න කටයුතු කරන්න. මෙන්න හොඳ ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්නේ ගිණුම් කරන ප්‍රශ්නය. මම කියන්නේ ආමන්ත්‍රණය කියන්න. ඒ අතරේ දරුවෙක් දාලා තියෙනවා පේපර් එකෙම ඉවරයි සර් කියලා දාලා තියෙනවා. පුදුම දක්ෂතාවයක්. මට ආඩම්බරයි පුතේ ඔයාගෙන. අපි ලබන සතියේ නිවැරදි පිළිතුරු ලියන ගමන් හරිද? ඔයා ලියපු පේපරෙත් අපි ලකුණු දාගෙන හරි දාගෙන බලමු කීයක් තියනවද කියලා. සර් O level වලට දෙන කොළවල කොහොමද ලියන්නේ? ඒකත් එහෙම තමයි පුතේ. O level වලට දෙන කොලේ හරිද? මේ ප්‍රශ්න අංකයේ ප්‍රධාන ප්‍රශ්න අංකේ දාන්න වෙනම උඩ කොටුවක් තියෙනවා. අර ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියන කොටුවක් තියෙනවනේ. ඔයාගේ විභාග අංකයේ ලියන උඩ කොටසේ කියන්නේ මේ අර පේපරේ උඩම කොටසේ කියන මම කියන්නේ නිල්ලහස් තලයේ පිටුවේ තියෙන ඒ නිල්ලහස් තලයේ කොටසේ ඒ කියන්නේ රූල් වලින් උඩ කොටස අපි ඒක නිල්ලහස් තලය කියලා කියමුකෝ. නිල්ලහස් තලයේ උඩින්ම තියෙන මැද තියෙනවා සෙන්ටර් එකේ විභාග අංකය ලියන්න. හරිද? මෙන්න මේ පැත්තේ කෙළවරේ තියෙනවා ප්‍රශ්න අංකය ලියන්න කොටු දෙකක්. පිටු අංකේ. හරිද? මේ පැත්තේ කෙළවරේ තියෙනවා ප්‍රශ්න අංකය ලියන්න. ඒ කියන්නේ මේ ප්‍රධාන ප්‍රශ්න අංකේ. ප්‍රශ්න අංක 3 නම් 0.3 කියලා ලිව්වා. ඊට පස්සේ රෝම ඉලක්කම් ටික දාන්න තියෙන්නේ එතනින් පහළ. රෝම ඉලක්කම් එකේ අයන්න. විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඒකෙත් මෙන්න මේ වගේ කොටුවක් ගහලා තියෙනවා. මම මේක චුට්ටක් අවුට් කරන්නම්. හරිද? කොටුවක් ගහලා තියෙනවා. ඒ මාජින් එක ඇතුලේ තමයි උත්තර ලියන්න ඕනේ. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකක්ද? රෝම ඉලක්කම් එක නිල් රූලෙන් එහා පැත්තේනේ අපි ලියන්නේ මේ පැත්තේනේ. නිල් රූලේ රෝම ඉලක්කම් එකේ අයන්න කියලා දානවනේ. හැබැයි O level වලදී ඔයාට දාන්න වෙන්නේ ඒකත් මේ ඇතුලේම තමයි. පැහැදිලි නේද? පැහැදිලි ජනතාව? හරි. එතකොට ඒ කියන්නේ මේ මාජින් එකෙන් මේ ගහලා තියෙන ලයින් එකෙන් කොටුවෙන් එළියේ මුකුත්ම ලියන්න බෑ. පැහැදිලිද? මොකොත්ම ලියන්න බෑ. ඒ එළියේ කොටස පාවිච්චි කරන්න තියෙන්නේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයාට ලකුණු සහ වෙනත් විශේෂ කරුණු කාරණා ඇතුළත් කරන්න. පැහැදිලිද? ඔයාට මේ කොටුව ගහලා දීලා තියෙන්නේ ලස්සන්ට. ඔයා කොටුව ඇතුළේ විතරයි වැඩ කරන්න පුළුවන්. ප්‍රධාන ප්‍රශ්න අංකේ දාන්නේ උඩ. ඊට පස්සේ රෝම ඉලක්කම් සහ මේ අයනු ආයනු කොටස් ටික දාන්නේ
මේ නිල් රූලෙන් ඇතුලේ. මතක තියාගන්න එළිය දාන්න යන්න එපා. කාරණා පැහැදිලිද? හරි. මේ කට්ටියට තව දවස් කීපයයිනේ තියෙන්නේ. හොඳයි. ඒක හොඳ ප්‍රශ්නයක්. කට්ටියට වැදගත් වෙනවා මම හිතන්නේ. අර නිල් රූලෙන් එළියේ රෝබිලක්කම් අරෝමය දාන්න යන්න එපා. මේ පැත්තේ ලිව්වොත් කෙලින්ම ඒක නීති විරෝධී වැඩක්. හරි. රූල් ළමයි තියෙන්නේ 32යි සහ 30යි. රූල් තියෙන පුතේ එක පිටුවක 32 පිටුයි 30 පිටුයි තමයි තියෙන්නේ. පිටු එක පැත්තක 32යි අනිත් පැත්තේ 30යි. ඔහොම සීන් එකක් ඇහුවෙත් අද සර් සතුටුයි කියලා දාලා දෙනවා. හරි හොඳයි. සතුටුයි. මට සතුටුයි පුතේ. ඒත් එක්කම මැයි O level ජනතාවට මේ ඉරිදා වෙසක් පොය උනත් පන්ති පැවැත්වෙනවා. මේ ඉරිදා. හරිද? ඉරිදා සුපුරුදු පරිදි පන්ති පැවැත්වෙනවා රාත්‍රී 9 සිට 11 දක්වා නිෂ්පාදන පිරිවැය ලේඛනයේ පාඩමේ අවසාන කොටස කරන ගිය සතියේ පාඩම ආරම්භ කරා මේ ඉරිදාට පාඩම ඉවර කරනවා. ඒත් එක්කම ඒ ඉරිදානේ සඳුදා උදේ නෙවෙයි සඳුදා දවල්ට 1 ඉඳන් 3 වෙනකන් තියෙනවා අන්තිම පන්තිය ඔන්ලයින් පන්තිය යාලගේ මේනොට ෆිසිකල් පන්ති නම් හුඟක් ආයතන වල ඉවර කරලා තියෙන්නේ. නමුත් ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා. ඒකෙත් අන්තිම පන්තිය තියෙනවා මේ සඳුදා. ඒ කියන්නේ පොයට පසුදින. එදාත් ඉස්කෝලේ නිවාඩුනේ ඒ නිසා එකට පන්ති පැවැත්වෙන 1 සිට 3 දක්වා. එදාට සම්පූර්ණ ඉවර කරනවා අවසාන පාඩම 8 වෙනි පාඩම ආයෝජනය. ඔව් එතකොට ෆිසිකල් පන්තිත් ඉවරයි, තියරි පන්තිත් ඉවරයි. අන්තිමට ඉතුරු වෙන්නේ O level විභාගයට කලින් දවසේ. ඒ කියන්නේ මැයි පළවෙනිදානේ විභාග ජුනි පළවෙනිදානේ කොමර්ස් තියෙන්නේ. එතකොට ඊට කලින් දවසේ තියෙන්නේ සෞන්දර්ය විෂයන්. සෞන්දර්ය විෂයන් විදිහට එතනට තියෙන්නේ චිත්‍ර නැටුම් සංගීතනේ සිංහල සාහිත්‍යයේ සෙට් එක. එතකොට අවසානයේට ඉවර වෙන පේපරය තමයි චිත්‍ර පේපරේ. චිත්‍ර ඉවර වෙන්නේ හවස 3ට. එතකොට 3න් පස්සේ හවස හරියටම ගත්තොත් 5ට හවස 5ට අපේ අන්තිම සම්මන්ත්‍රණය ආරම්භ කරනවා. හරි. හරියටම 5ට ආරම්භ කරනවා. එදාට ඒ කියන්නේ විභාගයට කලින් දවසේ Zoom තාක්ෂණය හරහා මුළු සිලබස් එකේ සියලුම පාඩම් ටික නැවත ආවරණය කරන නොමිලේ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා මගේ දරුවෝ වෙනුවෙන්. හරිද? ඒක ඉවර වෙන්නේ පාන්දර 1ට 1:00ට විතර තමයි ඉවර කරන්නේ 5ට පටන් අරගෙන. මේ මැයි O level ජනතාව වෙනුවෙන් ඊට පස්සේ අලුත් 11 කට්ටිය බය වෙන්න එපා. ඒගොල්ලන්ටත් ඒ විදිහටම විභාගයට කලින් දවසේ ඒ විදිහින් වැඩසටහනක් කරලා දෙනවා. ඒගොල්ලන්ට දා කල් තියෙනවනේ. වැරදි නිවැරදි කිරීමේ කොටසත් එදිනම සාකච්ඡා කරනු ලැබේ. පැහැදිලිද? වැරදි නිවැරදි කිරීම ඒ අවිනිශ්චිත ගිණුම ශේෂ පරිසන බලපාන වැරදි බල නොපාන වැරදි ඒවත් එදාම ඔයාලට මතක් කරලා දෙනවා. හරි වෙලාව බලන්න කැමතියි මම අතරේ වෙලාව අවසන් වෙලා. හොඳයි අපි යනවා ගිණුම්කරණයේ කොටසට. ගිණුම්කරණයේ ප්‍රශ්න වලට ලකුණු 12ක් හම්බ වෙනවා. ලකුණු 12ක් හම්බ වෙනවා කියලා කියන්නේ මිනිත්තු 2 බැගින්නේ හම්බ වෙන්නේ. මිනිත්තු 2 බැගින් කියලා කියන්නේ මිනිත්තු 24ක් හම්බ වෙනවා සෙකන්ඩ් පේපර් එකේ ගිණුම්කරණයේ කොටසට. හරි. නමුත් මම ඔයාලට මිනිත්තු 24ක්ම දෙන්නේ නැහැ. මම ඔයාලට දෙන්නම් මිනිත්තු 4ක් අඩු කරලා දෙන්න. 20ක් දෙන්න නේ. නෑ 19ක් දෙන්න. ඇති 19ක්. හරි ඔන්න ළමයි ටයිම් එක ස්ටාර්ට් කරනවා. මේ ආරම්භ කරන්නේ ගිණුම්කරණයේ ප්‍රශ්න ටික ඉක්මනට ආරම්භ කරමු. ලස්සන ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්න අංක 4 රෝමිලක්කම් එකේ අයන්න ගිණුම්කරණය යනු කුමක්ද කියලායි තියෙන්නේ. ගිය සතියේ ගිය මාසේ පේපර් කට්ලේ මට මතකයි ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද කියලා අහලා තිබ්බා. හරිද? එතකොට ඒක පැහැදිලි කරනකොට මම ගිණුම්කරණය යනු කුමක්ද කියන කාරණාවත් පැහැදිලි කරා. අරමුණේම තමයි ගිණුම්කරණයේ නිර්වචනය හැදලා තිබ්බේ. හරි ඉක්මන් කරමු. දරුවෝ සර් ගිණුම්කරණය අමාරුයි ඒක අද කරන්න බැරිද? මට තේරෙන්නේ ඒ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඩ්‍රාමා ආයට 6 හවස තියෙන්නේ. ඩ්‍රාමා ඉවරනේ කියලාද?
4ට ඉවර වෙන්නේ. ආවුලක් නෑ. පැයක් තියෙනවනේ පැයෙන් එන්නේ දුවලා. පහට පන්ති පටන් ගන්නවා. හරි හොඳයි. කොහොමයි කවන්නේ 4 වෙනකොට ඉවර වෙනවනේ. ඒ නිසා කට්ටිය 5 වෙනකොට ගෙදරට වාර්තා කරලා තියන්න. හරි අපිට පැයෙන් එන්න බෑනේ කියලා දාලා තියෙන. ඒ නිසා පුළුවන් වේගෙන් එන්න. මම 5ට පටන් ගන්නවා වැඩි. නැත්තම් කීප දිනක් වෙනුවෙන් හැමෝටම වැඩි මිස් වෙනවනේ. ඒ නිසා ඉවර වෙච්ච ගමන් එන්න. බස් එකේ එන ගමන් හරි ෆෝන් එකකින් බල බල හරි එන්න. එදාට කරන්ට් එකේ ළමයි කරන්ට් එක එහෙම යයි. ඒ වගේ බාධා ඇති වෙයි. ඒ නිසා ෆෝන් එකට normal data දාගෙන හරිද රෙඩි වෙලා ඉන්න. මමත් ළමයි කොහොම හරි පෙට්‍රල් ටිකක් එහෙම ලෑස්ති කරගෙන ඉන්නම් ජෙනරේටර් එකට දාගන්න. හරි කොහොම හරි දවස් වැඩි ඉවර කරලා දෙමු. දෙන්නම් මගේ පැත්තෙන් වැඩි කරලා දෙන්නම්. හැබැයි සර් ඔක්කොම කරලා දෙයි. මාව ගොඩ දායි කියලා බලාපොරොත්තු වෙන් හාල් පාරුව වගේ නිකන් ඉන්න එපා. හරිද මං එදාට කරන්නේ සපෝට් එක. හරිද ඒ වෙනකොට ඔයාලා වැඩි ඉවර කරගෙන තියාගෙන ඉන්න. පාඩම් කරලා ගණන් ටික අදලා මං එදාට කරලා දෙන්නේ මතක් කරලා දෙන එක විතරයි. දැන් උඹලා නැත්තම් උඩ බලාගෙන ඉන්න එපා. හරි හරි අවුලක් නැහැ. කොමස් අවුලක් නැහැ. ගියාන සර් අන්තිම දවසේ ප්‍රාතිහාරයක් පාලා දෙයි කියලා බලලා. එහෙම අන්තිම දවසේ ප්‍රාතිහාරය පාන්න බෑ බං. ඊට කලින් තමයි ප්‍රාතිහාරය පාන්න තියෙන්නේ. පැහැදිලිද? ආයික දාලත් එක සර් එදාට මොකක් හරි කරලා දෙන්න ඕනේ කියලා දාලා. දෙනවා. හරිද? වේලාසනින් ඉවර කරලා තියාගනින්න. හරිද? වේලාසනින් ගොඩ දාගෙන තියාගන්න. මං එදාට පරණ ටික ඔක්කොම මතක් කරලා දෙන්න. හරිද? කේස් ස්ටඩි ප්‍රශ්නෙකුත් කරමු අපි එදාට. ගිනුම් කරන වැරදි කිරීමත් එදාට මතක් කරලා දෙන්නම්. හැබැයි අන්තිම පාඩම දැන් අන්තිම පාඩම ළඟදීනේ කරන්නේ. මං කඩේට කියන තියෙන්නේ කාරණා. ඒත් එක්කම ළමයි කාරණා මතක් කරන්න ඕනේ. සර් මේ පාර පේපර්ස් අමාරු කරයිද කියලා අහලා තියෙනවා. මම ඊරෝ ලෙවල් දරුවෙක්. මෙහෙමයි පුතේ. පේපරේ ලේසිද අමාරු ලේසි කරයිද අමාරු කරයිද කියන එක කියන්න බෑ. එහෙම වෙලාසකින් කියන්න බෑ බං. හරිද? මොකද ලේසි කරත් අමාරු කරත් ඉතින් ලේසිද අමාරුද කියලා බලන්න ඉන්නේ පේපරේ අතර අරගෙනනේ. එතකොට ඉතින් වැඩක් නෑ. ලේසිද අමාරුද කියලා හිතලා. හරි එතකොට එක්ක කෙලවෙලා ඉවරයි. හරි නිසා ලේසි පේපරයක් දුන්නත් අමාරු පේපරයක් දුන්නත් මම මේක ලියනවා මේ මට්ටමට පාඩම් කරලා සූදානම් වෙලා යනවා කියලා හිතලා වැඩ කරගෙන යන්න. මොකද ලේසි වුණත් අමාරු වුණත් ඒක දැනගන්න ඉන්නේ පේපරේ අතර ගත්තට පස්සේ. එතකොට ආපහු ගෙදර ඇවිල්ලා ඊටු ටික පාඩම් කරලා යන්න බෑ. සඳුදා පන්තිය ඕසිස් එකේ කරන්න බැරිද? සඳුදා මොන පන්තිද පුතේ? සර් වැරදි නිවැරදි ගානට අත අරින්න පුළුවන් නේද? මූල්‍ය තත්ත්ව ගාන තෝර ගන්න ඉන්නයි මං. අයින් හතරවෙනි ප්‍රශ්නේ තෝරගන්න. ඔව් වැරදි නිවැරදි කියන ප්‍රශ්නේ අත අරින්න පුළුවන්. ඒක ගොඩක් දුරට එන්නේ පස්වෙනි ප්‍රශ්නේ. සෝරි 6 වෙනි ප්‍රශ්නේ විදිහට. මෙහෙමයි වේලාසනින් ලේසියව අමාරුව අතාරිනීම එහෙම ප්ලෑන් කරගෙන යන්න එපා. මොකද මේ වෙලාවෙදි සමහරවල්ලාට කරකවල දෙන්න පුළුවන් ඒවා හොඳටම හදනවා කියලා හිතාගෙන යන ගාන කෙලවෙන්න අඹරලා දෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මොක දුන්නත් ලියනවා කියලා හිතාගෙන ලෑස්තිලා යන්න.
හරි දරුවෙක් කියතර හල් තියෙනවා සර් සංස්ථාපිත සමාගම් කියන වචන නිර්වචනය ලියාගෙන නැහැ කියලා දෙන්න පුළුවන්ද? පුතේ සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ කොටස් ප්‍රාග්ධනයක් සහිතව කොටස් ප්‍රාග්ධනයක් සහිතව කොටස් ප්‍රාග්ධනයක් සහිතව 2007 අංක 7 දරන කොටස් ප්‍රාග්ධනයක් සහිතව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සංවිධානයක් සංස්ථාපිත සමාගම් වේ. පුතේ පේපරේ තියෙන පෙතන 50000 කියලාද 70000 කියලාද? මේක අවුලක් නෑ මේක 50000 කරගන්න උඩ. එතකොට හරි. ඒකෙන් අපි ගාමට බලපෑමක් නෑ. 50000 කරගන්න දෙපැත්තම. හරි. මේක 50000ද 70000ද කියන එක ලොකුවට හිතන්න යන්න එපා. මොකද මේ ඒක කොහොමද පළවෙනි උත්තර ලියලානේ තියෙන්නේ. අත්පිට කියලා කියන්නේ පුතේ මුදලට කියන එක තමයි. මුදලට කියන එක. හරි ඉක්මනට පිළිතුරු ටික ලියාගෙන යමු. තාම මිනිත්තු 9ක් ඉතුරුයි. ගිණුම් කරන ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න. ගිණුම් කරන සමීකරණයට දාන්න කියන්නේ වත්කම් සමානයි වගකීම් ධන අයිතිකරුගේ හිමිකම්. ළමයි ඔයාලට පේනවද සමීකරණ දෙපැත්ත මාරු කරලා තියෙන්නේ? හරිද? අපි සාමාන්‍යයෙන් කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලානේ. හැබැයි මේකේ තියෙන්නේ අනිත් පැත්තට. පැහැදිලිද? එතකොට ඔයා මේක අපිට පුරුදු පහසු ක්‍රමයට දෙපැත්ත මාරු කරලා ලියන්න යන්න එපා. මොකද හේතුව පිළිතුරු සැපීමේදී පහත ආකාරයේ ආකෘතියක් භාවිතා කරන්න කියලා සිංහලෙන්ම කියලා තියෙනවා. හරිද? පළමු ගනුදෙනුව ඔබ වෙනුවෙන් සටහන් කර දක්වා ඇත කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාගේ පහසුවට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා දාගන්න එපා. මේ දීලා තියෙන පිළිවෙලටම සටහන් කරන්න. මේ දෙපැත්ත වගකීම් ධන හිමිකම් කිව්වත් එකයි හිමිකම් ධන වගකීම් කිව්වත් එකයි නේ වෙනසක් නැහැ. ඒ තියෙන තැන් වලින්ම ගාන හදාගෙන යන්න. හරිද? 5 සමානයි 3 ධන 2 කිව්වත් එකයි 2 ධන 3 කිව්වත් එකයි නේ බං. අන්න ඒ වගේ සීන් එකක්. හරිද? ඒ නිසා යා ආකෘතියක් පෙන්නලා තියෙනකොට අපි වෙන වෙන ආකෘති ගහන්න යන්නේ නෑ. යා දීලා තියෙන ආකෘතියටම ගාන හදාගෙන යන දෙයනේ කියලා. හරිද? හරි. ඉක්මනට මෙන්න මේ ගණන් ටික තමයි අපේ සමීකරණයට දාන්න තියෙන්නේ. ඉක්මන් කරමු ජනතාව. මම අතරේ වේලාව මතක් කරන්නම්. තවත් මිනිත්තු 8යි තප්පර 30ක් ඉඳලා තියෙනවා. වේලාව ඔබ වෙත ගෙනාවේ ගිහන් පෙරේරා සහ පුත්‍රයෝ වෙතින්. ගිහන් පෙරේරා විතරයි දැනට ඉන්නේ. හොඳයි. ඉක්මන් කරමු ජනතාව.
මේ පාර grade 11 අලුත් 11 සුළු මුදල් පොත ගානට චුට්ටක් කිට්ටු ගානක් තමයි මම මේ දීලා තියෙන්නේ මේ පාර. පේපර් එක ළමයි ඔයගොල්ලෝ දීලා තියෙන්නේ group එකේ යටි මම ඊවලල් කණ්ඩායමට PDF එක දාලා තියෙන්නේ. හරි මට ළමයි ගැටලුවක් තියෙනවා දැන් මේ හැම එකම තියෙන්නේ Pereira and Sons නේද? Pereira සහ පුත්‍රයෝ ඈ Daya Seven and Sons Dayapala and Sons Don and Sons ඔක්කොම sons ලත් එක තමයි කරන්නේ. ඔය එක තුඹලා daughters ලා ගැන අහන්නේ නේද? එළම කතා දෙකලා නේද? Pereira and daughters අවුල්ලගෙන ඒවා ගෑනුන්ව සම්බන්ධ කරන රෙද්දවල් කරන්න බෑනේ දන්නවනේ ඒකයි ඩෝටර්ස්ලා සමහරවිට ඩෝටර්ස්ලා ඉන්න ෆාදර්ස්ලාට බිස්නස් කරන්න මේ හන්ටර් වෙලා ඇත්තරුන්ට වේදන් කරලා දෑවැදිලා ඇස්ති කරලා බිස්නස් කරන්න බැරි වෙන සමහරට කෙලෙදාර නෑසෝ එහෙම වුණා බෑ කියලා ඩෝට කෙනෙක් හම්බෙච්ච ගමන් කෙලවෙන විදිහට නහුදෙදම හොඳයි ඇත්තටම නේද තමයි කොහක ඩෝටර්ස් කියලා જાතියක් නෑ තමයි ඔක්කොම සන්ස්ලා ඉන්නේ කෙල්ලෙක් දාලා හරි හරි ඉතින් කියලා හොඳට හිටපු තාත්තලට කෙලුනේ ඩෝටර්ස්ලා හම්බුනට පස්සේ තමයි ඒ අතර කෙල්ලෙක් දාලා තියෙනවා සර් දන්නේ නැහැ බිස්නස් මන්ලට වඩා බිස්නස් වුමන්ලා වැඩි ලෝකේ සිත නිවන කතා හරි මං අපේ තාත්තත් එක්ක එහෙනම් පටන් ගන්නම් කියලා එකක් දාලා දෙනවා තාත්තට පාඩු වෙන්න දීපන් සර්ට දුවේ කිරියන තේරෙලු වටිනාකම අම්මෝ දැන් උඹලා තාත්තට තේරලා තියෙන වටිනාකම දෙපාර්තමේන්තුවේ රැස්සියුගේ තාත්තා ආවට පස්සේ තාත්තෙන් අහන්න ඕනේ තාත්තට දැන් තේරලා තියෙන වටිනාකම කියලා හරි අතරේ ගානක් මතක් කරන්න කැමති ගානක් හදාගෙන නැහැ තාම මිනිත්තු 4යි තියෙන්නේ සර්ගේ ළඟ ඉඳන් වයිෆ් සර්ට බයිනෝ නේද කියලා හදිනවා නෑ පුතේ මට බයින්නේ නෑ වයිෆ් සන්ස් කිව්වොත් ගැම්මක් තමයි ඉතින් සර් කියලා හදිනවා කොහොමද සර් Pereira and daughters කියලා දැම්මහම වෙලා තියෙන්නේ අවුල්නේ දුවෙක් නැති ගෙදරක් හඳක් නැති අහසක් වගේ කියලා තියෙනවලු කොහොමද emotional damage හරි අනේ සර්ට දුවෙක් හම්බ වුණාම කරේ තියාගෙන නටන්නේ කවුද කියලා බලමු කියලා මම මට සාප කරලා වගේ දුවෙක් හම්බෙන්න කියලා
හරි හරි කියපු කෙල්ල අනිවාර්යෙන් බිස්නස් එකක් පටන් ගනි සර් කියලා කොල්ලෙක් දාලා දිනවා. පුතාට ඒ කෙල්ලගේ නම් එක දෙන්නද මම? IPL බලනවද? ඔව් මේ දැන් බලනකම ඉන්නේ. හොඳයි. හොඳයි. හරි. තව තප්පර 7යි. තව තප්පර 7යි. රමේෂ්ගේ ව්‍යාපාරයේ සුළු මුදල් පොත දීලා තියෙනවා. අපිට සුළු මුදල් පොතේ මෙම් ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම අහනවා. ප්‍රතිපූර්ණේ කළ යුතු මුදල් අනුව මේ දෙක නම් තප්පර කීපයකින් බලා ගන්න ලියන්න පුළුවන්. ඊට පස්සේ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියලා දීලා තිබ්බා. හරි. හොඳයි. අපි යනවා ප්‍රශ්නාංක 5ට. ඉක්මන් කරමු ප්‍රශ්නාංක 5ට පිළිතුරු ලියමු. ප්‍රශ්නාංක 5ටත් පිළිතුරු ලියන්න මිනිත්තු 19ක මම කාලයක් ලබා දෙනවා. මිනිත්තු 19ක කාලයක් ලබා දෙනවා. මම කාලේ ස්ටාර්ට් කරා. තව තප්පර කිහිපයක් මම ඕනනම් මේ ප්‍රශ්නේ ඉතුරු කරලා තියන්න. ඩිස්ප්ලේ කරලා තියන්න. අවශ්‍ය කෙනෙක්ට බලා ගන්න. හරි හතරවෙනි ප්‍රශ්නේ අවසාන කොටස ඩිස්ප්ලේ කරලා තියන්න. හරි. හොඳයි යන්තාව. දුවෙක් නැති ගෙදරක් හඳක් නැති අහසක් වගේ කිව්වම කොල්ලෙක් දාලා දෙනවා පුතෙක් නැති ගෙදරක් ඉරක් නැති මිදුලක් වගේ සර් කියලා. Pereira and daughters කොහොමද ඒක? ටිකක් අවුල් වගේ නේද? හරි අපි කෙල්ලෙක් දාලා තිනවා සර් පුතාලා තමයි තාත්තලාගේ නමේ එල්ලිලා යන්නේ කියලා. ඩෝටර්ස්ලා එහෙම නෑ සර් කියලා දාලා තියෙනවා. මොකද කියන්නේ? ඒ කරේ තාත්තගේ නමේ එල්ලිලා ඉන්නේ ඩෝටර්ස්ලා කොල්ල තමයි තාත්තගේ වාසගමේ මෙල්ලලා ඉන්නේ ඩෝටර්ස්ලා එහෙම කරන්නේ ඩෝටර්ස්ලා වෙන සන් කෙනෙක්ගේ නමකට තමයි එල්ලෙන්න ගිහිල්ලා පුතෙක් නැති ගෙදරක් කුරුසයක් නැති පල්ලියක් වගේ බලපංකෝ කොල්ලෝ තරම් කෙල්ලෝ එච්චර සෙට් නෑ සර් කියලා කියනවා සර් අඩවියුලක් දුන්නනේ එදා සර්ගේ වයිෆ්ට බබෙක් හම්බුණා කියලා නේ බන්නේ මගේ වයිෆ්ට නම් තාම බබෙක් හම්බුන්නේ නෑ මේ කපනගෙන මොන වයිෆ්ටද කියලා ප්‍රශ්න දෙක ගන්න එපා වань මේ වයිෆ් ඉන්න මෙතන යා පැත්තේ සර් ඊඳා සමන්න වසන්තය උදා වුණා නේද අහනවා පොතේ ඔයගොල්ලෝ මුකුත් කවුද අපේ රනිල් මහත්තයාට මුකුත් කියන්න එපා මම විශ්වාස කරන විදිහට මේ වෙලාවේ මේ වැඩේට සුදුසුම කෙනා තමයි මේ රට ගොඩ දාන්න සුදුසුම කෙනා තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ එතුමා තමයි මේ තනතුරට මේ ලංකාවේ ඉන්න සුදුසුම පුද්ගලයා ඒ නිසා කවුරුත් මම මේ කියන වට මේ කට්ටිය විවිධ දේවල් කියයි නමුත් මම විශ්වාස කරනවා මේ රට ගොඩ දාන්න පුළුවන් එකම නායකයා තමයි මේ මොහොතේ ඉන්න රනිල් වික්‍රමසිංහ කියලා එක එකකට විවේචන තියෙන්න පුළුවන් නමුත් ළමයි මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා ළමයි
රනිල් වික්‍රමසිංහට මේක ගොඩ දාන්න පුළුවන් කියලා. මොකද හේතුව ඒ වගේ පරිණත, ඒ වගේ පළපුරුද්දක් තියෙන, ඒ වගේ අත්දැකීමක් තියෙන වෙන නායකයෙක් ළමයි ලංකාවේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ තමයි පොතේ මේ වෙලාවේ මේ රට ගොඩ දාන්න ගැළපෙනම නායකයා. මොකද හේතුව මේ අපි අයිති වෙලා ඉන්න නායකන්ද, ඊට පස්සේ අපි මේ ඇවිල්ලා තියෙන අපිට තියෙන ප්‍රශ්න ප්‍රමාණය, ඩොලර් හිඟය, මේ ප්‍රශ්නත් එක්ක ළමයි අපිට මේක මේ සාමාන්‍ය විදියට අපනයනය වර්ධනය කරලා මේ පොඩි පොඩි දේවල් කරලා සංචාරකයෝ ගෙන්නගෙන ගොඩ දාන්න පුළුවන් මට්ටමකනේ මේ දැන් තියෙන්නේ. හරිද? ඒ නිසා මේක ළමයි වෙනම විදිහකට තමයි ගොඩ දාන්න නම් ගොඩ දාන්න වෙන්නේ, නැත්නම් වෙන ක්‍රම වලට ගොඩ දාන්න බෑ. ඒ නිසා මේක ගොඩ දාන්න නම් පොතේ කෙලිම එකම එක ක්‍රමයයි තියෙන්නේ. කෙලින්ම ලෝක බැංකුව තියෙන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනනේ ලෝක බැංකුව කියලා එකක්. අන්නේ ලෝක බැංකුව කඩන්න ඕනේ මේ රට ගොඩ දාන්න නම් දැන්. පැහැදිලිද? ඉතින් ලෝක බැංකුව කඩන්න පුළුවන් විදිහේ ඉන්නේ එකම එකයි ලංකාවේ රනිල් වික්‍රමසිංහ විතරයි. මොකද යාර පළපුරුද්දක් තියෙන, මම කලින් කිව්වනේ ඒ වගේ පරිණත අත්දැකීම් තියෙන පළපුරුද්දක් තියෙන නායකයෙක් වෙන්නේ නැහැ. මොකද කලින් පාරේ යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ ඔයාලට මතක ඇති යා මහ බැංකුව කැඩුවා. ඉතින් ඒ නිසා ලංකාවේ බැංකුව කඩන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් ඒක විතරයි ඉන්නේ. ඒ නිසා ලංකාව ගොඩ දාන්න ලෝක බැංකුව කඩන්න ශක්තිය ධෛර්යය එතුමාට ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරලා සාදුකාරයක් දෙන්න ජනතාව. සාදු 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 සාදු. හොඳයි, නිසා මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ගත්ත හොඳම තීරණය තමයි පුතේ රනිල් වික්‍රමසිංහව අගමැති කරපු එක. මම හිතන්නේ දැන් තමයි ගෝඨා හොඳටම කරේ. හොඳයි. රනිල්ගේ බලවේගයේ ඩොලර් එකක් දැස්ස සර් රීඩින් කර කියලා දාලා තියෙනවා. පුතේ ඩොලර් එක බහලා තියෙන AC නේ නෙමෙයි, අපේ අර දූපතක් කල්පිටි හරි විකුණලා ස්විට්සර්ලන්තෙට. ඒ ලැබිච්ච ඩොලර් වලින් තමයි ලංකාවේ ඩොලර් රේට් එක අඩු වෙලා තියෙන්නේ. අන්නරේ කෙලින් ස්විට්සර්ලන්තෙට බං කෙලින් දූපතක් විකුණලා අපේ. හරි. ලංකාවේ තියෙන ඒ දූපත් සෙට් එකෙන් ළමයි දෙවෙනි විශාලම දූපත වර්ග අක්කර 1500ක් විතර වෙන දූපතක් කියන ස්විට්සර්ලන්තෙට විකුණලා සල්ලි ගොඩක් හම්බෙලා ඒක තමයි අපේ රේට් එක අඩුලා තියෙන්නේ. තව අඩු වෙන්න ඕනේ හරිනම් ඒ ටික මාටි ගහලා තිබ්බ ඒතර ටික. ඒ ටිකක් දැම්ම නම් තව අඩු වෙන්න තිබ්බා. හැබැයි සර් විදේශ දීමනා තියෙනවා කියලා කට්ටිය දාලා තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම අගමැතිකම් අරගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මේකයි. මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ කැමති නෑ අගමැතිකමට. හරිද? රනිල් පොඩ්ඩක්වත් කැමති නෑ අගමැතිකමට. හැබැයි අගමැතිකම කැමති රනිල්ට. කොහෙන් හරි කරගිලා අගමැතිකම් මේකට වෙනවා කොහෙන් හරි.
නෑ මට හිතෙනවා හරිද රනිල් අය මැරෙන්න මොහොතක් වෙලා හරි මේ රටේ ජනාධිපතිත් වෙනවා ලෝක බැංකුව ලෙෆ්ට් කියලා දාලා තියෙනවා ලංකාවේ ඒවා කැඩුවට ලෝකේව කඩන්න අමාරුයි සර් කියලා දාලා තියෙනවා. ඒ අපිට පුතේ රනිල්ට ඉවෙච්චර අමාරු දේවල් නෙමෙයි. මොකද මීට කලින් කවුරුත් මහබැංකුව කඩලත් නැහැ. දවසින් මීළඟ ජනාධිපති ගියාන් පෙරලා කියලා දාලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් ආ. ඒක වෙන්න. හෙට පේපර් ක්ලාස් එක තියෙනවා. ද කියලා දාලා තියෙනවා. හරි. හරි තනි අලිය බායනකයි කියන්නේ නිකන්ද කියලා දාලා තියෙනවා දරුවි. ළමයි රනිල් කියලා කියන්නේ මොලයක් නේ පුතේ මොල ගෙනාවු නැවක්. කොහොම හිටියට. ඔයාලා දන්නවද මීලට වෙන වැඩි මොකද්ද කියලා? දැන් අහගන්න ඊළඟට වෙන වැඩි. හරිද මේක ළමයි කෙලින්ම මාස්ටර් ප්ලෑන් එකක් කෙලින්ම රනිල්ගේ. හරිද රනිල් කෙලින්ම පක්ෂපාතී විදියට ඉන්නවා ගෝඨාභයට. හරිද ඊට පස්සේ ගෝඨාභයට පක්ෂපාතී වෙලා දැන් ඔන්න ෂේප් එකේ අගමැතිකම ගත්තා. අගමැතිකම අරගෙන දැන් ඔන්න වැඩේ යනවා ටික ටික. ඊට පස්සේ ඒ අතරේ ළමයි රට තුල ගෝඨාභය එළවීමේ ප්‍රයත්නය තවදුරටත් වැඩිනවා. ගෝ හෝම් ගෝඨා කියන එක තව ටික ටික වැඩි වෙනවා ළමයි. ඔක නවතින්නේ නැහැ නේ ගෝඨාභය යනකම්ම අපේ උන් අරගල කරනවා. ඊට පස්සේ යම් කිසි දවසක එනවා ගෝඨාභයට මේක කරගන්න බැරුව. අන්තිමට ගෝඨාභය මේක ඉල්ලා අස් වෙච්ච ගාම හරිද ඊට පස්සේ කවුද අගමැති රනිල් අගමැතිකම ඉන්නවා ගෝඨාභය ගෙදර යනවා රනිල් කෙලින්ම ජනාධිපති වෙනවා අගමැති සජිත් වෙනවා ඒක තමයි කෙලින්ම වෙන්නේ කොහොමද සජිත්ගේ රනිල්ගේ ප්ලෑන් එක ඔය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ වුණොත් අපි ආපහු පාරට බහිනවා සර් කියලා අඳිනවා. මාත් පාරට බහින බෙදාට. හරි ඉක්මන් කරමු ජනතාව. අද පිළිතුරු ලිවීමේ දිනය ළමස තමයි සාකච්ඡා කරන දිනේ. කට්ටිය මේ කතා ටික අහගෙන ෂේප් එකේ උත්තර ටික ලියන්න. මම මේ උඹලා සභාව ප්‍රබෝධවත් කරගෙන ඉන්නේ පේපරේ ලියනකම්. අදම ඩිස්කස් කරන්න බෑ පුතේ ඒකට. මොකද මේ මම අද ඩිස්කස් කරන මේක ලබන සතියේ. හොඳයි. සජිත් හරි මෝඩයි නේද සර් අහලා තියෙනවා. ඔව් මම හරි මෝඩයි. ප්‍රේමදාස මහත්තයා පුතේ කියලා කියනවද? ජෙනරේටර් එක ගත්තාම ජෙනරේටර් එක ගත්තට මේ කරන්ට් එක නැතුව සිග්නල් වල පොඩි ඩ්‍රොප් එකක් කියනවා නේද? අනිත් එක බම් පෙට්‍රලුත් නැහැ. කාර් එකට ඔක්කත් ගහන්න පෙට්‍රල් නැතුව ඉන්නේ. රවි සර් දැන් ටිකට කලින් කෝල් කරා
පෙට්‍රෝල් නෑ එයා විකුණගෙන යන්න කියලා කිව්වා හෙට එනකම්. බදාදා ක්ලාස් එක නැතුව සර්ට කම්මැලි ඇති නේද අහන. හරි. තව මිනිත්තු 4යි. ජනතා ඉක්මන් කරමු. अंतिम प्रश्न बैंक सैसुम प्रकाश प्रश्न अंतिम मिनिट 4 जनता इक्मा करमु. ඉක්මන් කරමු ජනතාව. තා මිනිත්තු 2යි. ඊට පස්සේ අපිට පුළුවන් එන්න කෙලින්ම අපේ පළවෙනි ප්‍රශ්නේ හෙවත් කේස් ස්ටඩි එකට සිද්ධියක් දෙන ප්‍රශ්නයට. තා මිනිත්තු 2යි. තප්පර 25යි. මේ පාර O level වල ෆේල් එක බලන්නේ ලකුණු 40කින් කියන්නේ ඇත්තද සර්? නෑ පුතේ නෑ එහෙම එකක් නෑ. ලකුණු 34ට වඩා අඩු නම් තමයි W කියන සාමාර්ථය එන්නේ. ලකුණු 34 හෝ 34 ඒ 35ට වඩා අඩු නම් 35න් තමයි S සාමාර්ථය දෙන්නේ. ඒක ළමයි මේ කියන්නේ වැඩි කරන්නේ උඩට උස්සන්නේ. සමහරලා අවුරුදු වල අඩු කරලා තියෙන රේට් එක. ගණිතය වගේ අමාරු විෂයන් වලට ළමයින්ගේ ලකුණු ගොඩාක් රේක අඩු වෙච්ච අවුරුදු වල ලකුණු 35න් බලන්න නැතුව S එක 30ක් ගත්ත අයටත් S දීපු අවස්ථා තියෙනවා. එහෙම නැතුව මේ පේපර් ලේසි කියලා උඩට උස්සන්නේ ලකුණු ගන්න. තප්පර 37යි. හොඳයි ජනතාව අපි ප්‍රශ්න සියල්ලම අවසන් අපි යනවා පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩි එකට අපි යනවා ඉක්මනට
හරි මෙන්න තියෙන කේස් ස්ටඩි එක. මුලින්ම ප්‍රශ්න ටික කියවන්න. ඊට පස්සේ ඡේදය කියන්නේ පිළිතුරු ලියන්න. මේකට ළමයා හම්බ වෙනවා සම්පූර්ණයෙන් ලකුණු විනාඩි හම්බ වෙනවා 40ක්. විනාඩි ප්‍රශ්න ලකුණු 20යිනේ ලකුණු 20ට විනාඩි 40යි. නමුත් අපි මේක විනාඩි 30කින් ඉවර කරනවා. හරි ස්ටාර්ට් කරමු. මිනිත්තු 30යි.
තව මිනිත්තු 21යි ජනතාව. හොඳයි ජනතාව ඉක්මන් කරමු.
හොඳයි ජනතාව හරි. ඉතුරු ටික ඔයගොල්ලෝ පේපරේ මේක ලියලා අවසන් කරන්න. දැන් තව චුට්ටකින් කරන්ට් එක යනවා. ඊට කලින් මම මේක ඔෆ් කරන්න. හරි. කට්ටිය හරි පිළිතුරු ටික ලියලා අවසන් කරන්න. අපිට ඉතුරුලා තියෙන්නේ මේ කේස් ස්ටඩි එකට විතරයි පිළිතුරු ලියන්න. කේස් ස්ටඩි එක ලියලා අවසන් කරන්න ජනතාව. හැමෝම අපි ලබන සතියේ මේ පේපර් එක සාකච්ඡා කරනවා සියලුම ප්‍රශ්න ටික. හරි හොඳයි. එහෙනම් අපි මම දැනට Zoom meeting එක ඉවර කරනවා. පේපරේ මේ ටික ඉක්මනට ලියලා ඉවර කරලම ඔයගොල්ලෝ වැඩි අවසන් කරන්න මේ වෙලාවෙම. හරි. හොඳයි. ආයුබෝවන් ජනතාව සම්පූර්ණ ලියලා ඉවර කරන්න හැමෝම.